ආයුබෝවන් හැමෝටම සුබ දහවලක්. අයිබෝන් සර්. අපි කාර්ටීසිය තලය ගැන තමයි කතා කරන්නේ. කාර්ටීසිය තලය වගේම සංඛ්‍යා රේඛාව. මම සංඛ්‍යා රේඛාව යාට සංඛ්‍යා රේඛාව කොහොමද කීකරන්නේ? ඒකේ ධන පැත්ත ඍණ පැත්ත සංඛ්‍යා රේඛාව ඇඳගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දුන්න නේද? අපිට අඳින්න බැරි වුණා සර් මීටිම කට්ටුනා එදා. හරි මීටිම කට්ටුනානේ. ප්‍රශ්න තමයි ඉන්නේ. ඔන්න අද එහෙනම් එතන ඉඳන් පටන් ගමු. මොකද්ද සංඛ්‍යා රේඛාව? සංඛ්‍යා රේඛාව. අද දිනේ 2021 අද 11 වෙනි මාසේ 7 වෙනිදා දාගන්න දිනේ. සංඛ්‍යා රේඛාව. දිනේ දාගන්න ලියන්න මාතෘකාව සංඛ්‍යා රේඛාව. පුතේ එතකොට සංඛ්‍යා රේඛාවක් කියන්නේ මේකටනේ. මේ තියෙන්නේ බිඳුවනේ. දකුණු අත පැත්ත ධනනේ 1 2 3 4 5 6 මෙපැත්ත ඍණනේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 පොතේ ඉඳ තියෙනවා නම් ඕන තරම් මේකට අඳින්න පුළුවන්. පොතේ ඉඳ තියෙනවා නම් ඕන තරම් මේකට අඳින්න පුළුවන්. මතක තියාගන්න ඕනේ මේ දුර ප්‍රමාණයක සමානව තියෙන්න ඕන. දුර ප්‍රමාණයක සමානව තියෙන්න ඕන. අපිට අවශ්‍යතාවය අනුව පුතේ මෙහෙන් ටිකක් අඩු කරලා මෙහෙන් වැඩිපුර අඳින්න පුළුවන්. මෙහෙන් ටිකක් අඩු කරලා මෙහෙන් වැඩිපුර අඳින්න පුළුවන්. ඒ වගේම දාන ටික පිළිවෙලට දාන්න ඕන. සමහර වෙලාවට පුතේ මේ බිඳුවක් නැතුව 1 2ක් නැතුව මේ අපිට ධන 3 ඉඳන් ධන 20 දක්වා ඇඳ ගන්න වෙනවා. ඒක සමහර වෙලාවට කොටසක් විතරක් අඳින්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඕන වෙන වෙලාවක. ඒ වුණත් පුතේ ඒ කොටස විතරයි අපි අඳින්නේ. මයික් එක කොන්නද? අන්නවල්. එරුමිනි වියන්නේ. ඔන්න. හරි. එතකොට සංඛ්‍යා රේඛාවේ කොටසක් විතරක් වුණත් අපිට ඇඳ ගන්න පුළුවන් ඒ අවශ්‍යතාවයේ පරිදි. මගේ බටව මම මේ සංඛ්‍යා රේඛාවේ විස්තරයක් කිව්වද ඔයාලට තරුවක් දාලා ලියා ගන්න කියලා එහෙම? නෑ සර් අඳින්නේ කිව්ව ඇඳ ගන්න බැරි වුණා. හරි. දැන් එහෙනම් සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නකො හැමෝම. ඇඳපු නැති අය ඇඳ ගන්න ගිය සතියේ. පැන්සලක් අරගෙන පැන්සලෙන් සංඛ්‍යා රේඛාව අඳින්නේ. ඉලක්කමක්වත් පෑනෙන් දාන්න එපා. හොඳේ? පැන්සලෙන් විතරයි අඳින්නේ. අසයි වනේ හරි සර් ඇඳගත්තා. හරි පුතේ. දැන් එහෙනම් මතක තියාගන්න සංඛ්‍යා රේඛාවක බිඳුවට දකුණු පස තියෙන්නේ ධන සංඛ්‍යා. සංඛ්‍යා රේඛාවක බිඳුවට වම් පස තියෙන්නේ ඍණ සංඛ්‍යා. තරුවක් දාලා ලියා ගන්න. මෙහෙම. සංඛ්‍යා රේඛාවක තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා රේඛාවක බිඳුවට දකුණු පස සර් මට ඇහෙන්නේ නෑනේ අනේ පැට්ටෝ
ඔයාගේ මයික් එකේ අර කෝල් වලද මොකක්ද එකක් තියෙනවන්නේ මැසේජ් එකක් එනවන්නේ ඒක දීලා නැතුව ඇති එහෙනම් පුතේ. ඒක දුන්නම හරියාවි. බලන්න මයික් එක ළඟ ෆෝන් කරලා පොඩ්ඩක් ඇඟිල්ල තියලා ඉතින් මැසේජ් එකක් එවි ඊට පස්සේ ඒක දෙන්න ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් කාට හරි කියලා බලව ගන්න. මෙහි ප්‍රශ්නයක් නෙවෙයි මං කියන දේවල් අනිත් අයට ඇහෙනවනේ. ඔයාට විතරක් නිසා ඔයාගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. සංඛ්‍යා රේඛාවක බිඳුවට දකුණු පස සංඛ්‍යා බිඳුවට දකුණු පස සංඛ්‍යා ධන සංඛ්‍යා වන අතර බිඳුවට දකුණු පස සංඛ්‍යා ධන සංඛ්‍යා වන අතර ධන සංඛ්‍යා වන අතර ධන සංඛ්‍යා වන අතර බිඳුවට වම් පස සංඛ්‍යා බිඳුවට වම් පස සංඛ්‍යා සර් මේ සංඛ්‍යා රේඛාවක බිඳුවට දකුණු පස සංඛ්‍යා ධන සංඛ්‍යා වන අතර බිඳුවට දකුණු පස සංඛ්‍යා ධන සංඛ්‍යා වන අතර බිඳුවට වම් පස සංඛ්‍යා බිඳුවට වම් පස සංඛ්‍යා බිඳුවට වම් පස සංඛ්‍යා ඍණ සංඛ්‍යා නම් වේ. ඍණ සංඛ්‍යා පිහිටයි. 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 හරි පුතේ එතකොට මතක තියාගන්න එනවා ආයේ මේ සංඛ්‍යා රේඛා අඳිද්දි මේ පැත්ත තමයි 1 2 3 4 5 කියලා දාන්නේ. ඍණ පැත්ත දාන්නේ ඍණ 1 2 3 4 5 කියලා මෙහෙට ඉලක්කම් දාන්නේ. දැන් සමහර අය මේක ටික වෙලාවක් ඇඳගෙන යද්දි මෙන්න මෙහෙම කරනවා. බිඳුව මෙතනින් දානවා. මේ පැත්තත් 1 2 3 4 කියලා දාගෙන යනවා. මේ පැත්ත ලකුණු කරන්නේ කොහොමද? නුවණින්. මෙන්න මෙහෙමයි සමහර ළමයි. 1 2 3 4 5 කොහොමයි ලකුණු කරන්නේ? එහෙම වුණාම වැරදි හොඳේ. බිඳුවේ මේ පැත්තට 1 2 3 4 වගේම බිඳුවේ මේ පැත්තට 1 2 3 4 කියලා දාගෙන යන්නේ. හරි. අපිට දැන් ධනයේම ටිකක් විතරක් ලකුණු කරන්න උනොත් පුතේ. දැන් අපිට 20 25 වගේ ලකුණු කරන්න උනොත් සම්පූර්ණ සංඛ්‍යා රේඛාව මනින්න බැරි නම් අපි ධන 20 නම් 20 21 22 23 24 කොහොම ලකුණු කරන්න පුළුවන්? දාන ටික අර සංඛ්‍යා රේඛාව ඔළුවේ ඇඳගෙන මේක මේ ටික විතරක් ලකුණු කරන්න ඕනේ. දැන් ඍණ සංඛ්‍යා ඍණ 20 වගේ ලකුණු කරන්න උනොත් පුතේ බිඳුවේ ඉඳන්ම ලකුණු කරන්න යන්න බෑනේ. එහෙම උනොත් මෙතනින් 20 ඍණ මේ පැත්තට තමයි පුතේ ඍණ 21 ඍණ 22 ඍණ 23 ඍණ 24 ඍණ 25 කොහොමයි යඳගෙන යන්නේ? ඔළුවේ තියෙන්න ඕනේ මේ සංඛ්‍යා රේඛාව. ඔළුවේ ඒක තියාගෙන මේ වොමනා ටික විතරක් අපි අඳ ගන්න. එහෙමයි සංඛ්‍යා රේඛාවක් කරන්නේ. හරි. ඒ හතවසරේදී ඕක කියලා දෙන්නේ. ඊළඟ කාරණේ පුතේ මේ සංඛ්‍යා රේඛාවේ අපි මේ දාලා තියෙන්නේ මොනවද මේවට කියන්නේ මේ ඉලක්කම් වලට මොනවයි කියලා කියන්නේ? මොනවද මේවට කියන්නේ නාම විශේෂ නමක් කියන මේ ඍණ සංඛ්‍යා ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා මොනවද? නිකිල කිකිලි කියලා කියනවා මට. කිකිලි නෙවෙයි නිකිල. හොඳේ? කිකිලි. එතකොට නිකිල මේ තියෙන්නේ නිකිල. පුතේ. එතකොට අපි දැන් මේක ඉස්සරහට යන්න නම් නිකිල දැනගෙන ඉන්නත් ඕනනේ. චුට්ටක් ඒ ගැන කතා කරලා යමු. ඉස්සරහට නිකිල ගැන ඕන වෙන නිසා අමතක වෙච්ච දරුවන්ව මතක් කරන්නත් එක්ක. පුතේ සංඛ්‍යා රේඛාවක බිඳුවට ඇතුළත්ව මේ තියෙන ධන හා ඍණ පූර්ණ සංඛ්‍යාවලට කියනවා නිකිල කියලා. මොනවද පුතේ? සංඛ්‍යා රේඛාවක පිහිටන බිඳුවද ඇතුළුව ධන හා ඍණ
पूर्ण संख्या ඕන තරම් पूर्ण संख्या ඕන තරම් මේවට කියන්නේ නිකිල කියලා නිකිල හරි එතකොට මේ තියෙන නිකිල මේ තියෙන නිකිල මේකත් නිකිලයක් බිඳුවත් නිකිලයක් හරි ලියන්න තේ චූටි අනුමාත්‍රිකාවක් නිකිල කියලා ලියන්න මාත්‍රිකාව නිකිල හරි සර්. ලියන්න බිඳුව ද ඇතුළුව බිඳුවද ඇතුළුව බිඳුවද ඇතුළුව බිඳුවද ඇතුළුව බිඳුවද ඇතුළුව සර් ඔබේ සෙමිනි අහන්න බිඳුවද ඇතුළුව ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා සර් පන්තියේ චුට්ටක් කටුනා මේ අර දෙයක් කිව්වට පස්සේ හරි හරි සෙමිනි ඊට පස්සේ පුතේ සර් අර දෙයක් කිව්ව නේද සංඛ්‍යාරේක ඔව් ඡේදයෙන් පස්සේ මම වැටිය මේ නිකිල කියලා මාතෘකාව ලිව්වා ඊට පස්සේ මම මේ කියන ටික ලියන්න යන්න තියෙන්නේ නිකිල කියලා මාතෘකාව සර් ඔව් නිකිල කියලා මාතෘකාව ලියලා මේ ටික ලියා ගන්න බිඳුවද ඇතුළුව ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා නිකිල නම් වේ නිකිල නම් වේ ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා නිකිල නම් වේ ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා නිකිල නම් වේ ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා නිකිල නම් වේ ඊළඟට පුතේ ඊළඟ කාරණය දැන් මේ නිකිල මේ කිව්ව නිකිල වල විශාලත්වය මේ කිව්ව නිකිල වල විශාලත්වය පුතේ සෑම විටම අපේ දකුණු අත පැත්තේ තියෙන ඉලක්කම ලොකුයි වම් අත පැත්තේ තියෙන එකට වඩා හරි දකුණු අත පැත්තේ තියෙන ඉලක්කම ලොකුයි වම් අත පැත්තේ තියෙන එකට වඩා දැන් මේ පැත්තේ තියෙන පුතේ මේ ඍණ නිකිලනේ මේ ධන නිකිලනේ එතකොට ඍණ නිකිල වලට වඩා ධන නිකිල ලොකුයි ඒ වගේම එකට වඩා දෙක ලොකුයි දෙකට වඩා තුන ලොකුයි තුනට වඩා හතර ලොකුයි දකුණු අත පැත්තේ තියෙන ලොකුයි බිඳුවට වඩා එක ලොකුයි බිඳුවට වඩා හතර ලොකුයි ඍණයකට වඩා බිඳුව ලොකුයි ඍණයකට වඩා ධන එක ලොකුයි ඍණ තුනට වඩා ධන එක ලොකුයි ඍණ තුනට වඩා ධන එක ලොකුයි එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු නිකිල සංසන්දනය ලියන්න ඊළඟ මාතෘකාව නිකිල සංසන්දනය මේ චුටි ඒවා හතේ පන්ති ඒවා හොඳේ මතක් කරගන්න නිකිල සංසන්දනය සර් බස් එකේ තියෙනවද කවුද ඕනේ නැහැ ගන්න නිකිල සංසන්දනය පුතේ සංසන්දනය කියන්නේ ලොකු පොඩි එක හොයන එකනේ හරි ලොකු පොඩි එක හොයන එක දැන් ඔයාලා සංසන්දනය කරනවා අරයට තියෙන බෑග් එකට වඩා මගේ එක ලස්සන සර් ඔව් පන්ති ඉවර වෙන්න කීයටද ඉවර වෙන්නේ නවීන්ට ගෙදර යන්න බරක් දුන්නා රැ වෙනවද පාර හොයාගන්නද නෑ සර් 3:00 විතර ඉවර කරා 2:16යි 3:00 3:45 විතර වෙයි හරි හා නිකිල සංසන්දනය පුතේ සෑම විට මතක තියාගන්න අපේ සංඛ්‍යා රේඛාවක දකුණු පස තියෙන ඉලක්කම තමයි ලොකු වෙන්නේ හොඳේ ලියන්න මෙහෙම ඡේදයක් විදිහට සෑම විටම ඡේදයක් විදිහට ලියන්න සෑම
සෑම විටම සර් එහෙනම් ඍණ 4ට වඩා ඍණ 2 ලොකුයිද? ඍණ 4ට වඩා ඍණ 2 ලොකුයි පුතේ. ඔව්. සෑම විටම සංඛ්‍යා රේඛාවක දකුණු පස සෑම විටම සංඛ්‍යා රේඛාවක සෑම විටම සංඛ්‍යා රේඛාවක දකුණු පස සංඛ්‍යාව දකුණු පස සංඛ්‍යාව දකුණු පස සංඛ්‍යාව වම් පස සංඛ්‍යාවට වඩා වම් පස සංඛ්‍යාවට වඩා විශාල වේ. වම් පස සංඛ්‍යාවට වඩා විශාල වේ. වම් පස සංඛ්‍යාවට වඩා විශාල වේ. ඔන්න පුතේ. එතකොට ඔන්න දැන් අපි දැනගත්තා. මගේ පැට්ටෝ මයික් එක ඔෆ් කරගන්න ඕනේ ඉතින්. හොඳේ. ආපු ගාම මයික් එක ඔන් වෙන මීටින් එකට ඊට පස්සේ ඔෆ් කරගන්න ඕන ටක් ගාලා. මතක් කරලා. එහෙනම් මතක තියාගන්න පුතේ. අර අපේ කෙලිපැටිය වගේ ඍණ 4ට වඩා ඍණ 2 ලොකුයිද? ඔව් පුතේ. ඍණ 4ට වඩා ඍණ 2 ලොකුයි. ඇයි අපේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඍණ 2. ඍණ 2 තමයි ලොකු. ඍණ 4ට වඩා ධන 1 ලොකුයිද? ඔව් ලොකුයි. අපේ දකුණු අත පැත්තේ තියෙන ඒවා තමයි වම් පැත්තේ තියෙන ඒවාට වඩා ලොකු. ඒක නිකන් මේ ඍණ කියලා කියන්නේ පුතේ අපි කඩේකට ණය වෙලා ඉන්නවා වගේ. ධන කියලා කියන්නේ අපේ අතේ දල්ලි තියනවා වගේ. දැන් ඔයාලට තේරෙනවනේ ඍණ 4ක් ණය වෙලා ඉන්න එකද ආඩම්බර, දෙකක් ණය වෙලා ඉන්න එකද ආඩම්බර. ණය වෙලා ඉන්නකොට ආඩම්බර නෑ කොහොමම. එහෙනම් ඕනේ දෙකක් ණය වෙලා ඉන්න එක ටිකක් 4ක් ණය වෙලා ඉන්න කෙනාට වඩා හොඳයිනේ. ඒක නිසා මෙන්න පුතේ 4ට වඩා 2 හොඳයි ඍණ. හැබැයි ධනවලදී නම් 2ට වඩා 4 හොඳයි. හොඳේ. දෙකක් තියෙනට වඩා 4ක් තියෙන එක හොඳයි. ඒක නිසා. හරි. අපි තවදුරටත් ඒ ගැන කතා කරමු. ලියන්න පුතේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක්. පහත හිස්තැනට ගැලපෙන ලෙස පහත හිස්තැන් වලට ගැලපෙන ලෙස මේ ලකුණ හෝ ලකුණ යොදන්න ගැලපෙන ලෙස මේක හෝ යොදන්න. එන පළවෙනි එක 4 හිස්තැනක් 6 එකක් මම කියලා දෙන එකක් දෙකක් දන්නෝ හැමෝම. එහෙනම් චුට්ටක් කියලා දෙන්න. ගිය සතියේ දරුවෙක් සම්බන්ධ වුණා. අලුතෙන් මට හිතෙන්නේ ඒකට මේ කාල සීමාවෙම නිකාම්ම ඉඳලා ද කොහෙද දැන් තමයි ඔන්න පන්දි මතක් වෙලා තියෙන්නේ. ඉස්කෝලේ යන්න ඕන්න මෙන්න තියලා. ඒක නිසා එයාලා අකුරු කරේම නැන්නේ මේ කාලේ තුල. ඒක නිසා මම මේක චුට්ටක් පැහැදිලි කරන්න. ධන 4ට වඩා පුතේ මේ ධන 4නේ
මේ ධන 6නේ ලකුණක් පේන්නේ නැත්නම් ධනනේ. ධන 4ද ලොකු 6ද ලොකු? 4ද ලොකු 6ද ලොකු? දකුණු අත පැත්තේ තියෙන එක ලොකුයි. මෙහෙ ලොකුයි. කට ඇරිය ඒ පැත්ත. දෙවෙනි එක බලන්න. ඍණ 3 කිත්තන ධන 5. මොකද පුතේ මෙතනින් ලොකු ඍණ 3 තියෙන්නේ මෙහෙ ධන 5 තියෙන්නේ මෙහෙ කොහේ එකේ ලොකු මෙහෙ එක මෙන්න මෙහෙ එක එහෙට කටාරිය තව එකක් බිඳුව කිත්තන ඍණ 7 රශ්මික මොකද්ද ලොකු 7 නෑ බිඳුව හරි මන් දැක්කේ ධන 7 වගේ සර් ඒක හරි ඒක තමයි මම ලියන්නේ වැරද්ද තියෙන්නේ ඔක මේ ඔයාගේ වැරද්දක් ඇත්තෙම නෑ මගේ බලනකොට එතකොට මෙන්න බිඳුව තමයි ලොකු බිඳුව ලොකුයි එතකොට ඇයි පුතේ බිඳුව ලොකුයි කියන්නේ ඍණ 7 තියෙන්නේ මෙහෙනේ බිඳුව තියෙන්නේ මෙහෙනේ දකුණු අත පැත්තේ තියෙන එකනේ ලොකු බිඳුව ලොකුයි එහෙනම් කට අරින්න ඕන රශ්මික මෙහෙට නේ ඔව් එහෙනම් මේ තුන හදාගන්නකො තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. මම අද ඇඩ්ඩුනේ ඒකනේ පුතේ. හතරවෙනි එක ඔයාලට හොඳේ. බිඳුව ඉස්තන 6. පස්වෙනි එක 3 ඉස්තන ඍණ 5. හයවෙනි එක ඍණ 4 ඉස්තන ඍණ 8. හත්වෙනි එක ඍණ 3 හිස්තන කලාර ඍණ නෙවෙයි 11 ලකුණක් නැත්තම් ධන ධන 4 හිස්තන ධන 3 තව දෙකක් 25 හිස්තන ඍණ 30 10වෙනි ඍණ 40 හිස්තන ඍණ 35 රීන 10වෙනි එක පේන්නේ නැතෝ ඈ ඔව් ඊළාට වෙන්න පේන්නේ හරි දැන් පේනවා සර් හරි හරි ගෲප් එකට වීඩියෝ එක දානවද රශ්මි දිල්හාර හරි නුවණ කෑගල් යාවම අත බලමු ඉතින් හොඳේ හරි උදේ සර් ඔව් උදේ කට ඇරෙන්නේ ලොකු පැත්තටද කට ඇරෙන්නේ ලොකු පැත්තට ඔව් වැඩියෙන් තියෙන පැත්තනේ කට ඇරෙන්නේ දැන් මේ හරිනේ ඒකයි වැරදි වගේ අස්මික ඉවරයිද? චමින්දු අන්තිම එකේ සර් විනාඩියක් දෙන්න හරි සර්. හරි සර් ඉවරයි එනවනම් හරි වැරදි දාගන්න දැන් හොඳේ පුතේ බිඳුවද ලොකු ධන 6ද ලොකු බිඳුව තියෙන්නේ මෙතන ධන 6 තියෙන්නේ මෙතන දකුණු අත පැත්තේ තියෙන්නේ මොකද්ද ධන 6 එහෙනම් පුතේ ඒ පැත්තට කට අරින්න ධන 3ද ලොකු ඍණ 5ද ලොකු ඍණ 5 තියෙන්නේ මේන්න මෙතන පේන්නේ නැහැ මෙතන තියෙන්නේ ඍණ 5 කොහොම හරි මෙහෙනේ තියෙන්නේ ඊට පස්සේ පුතේ ධන 3 තියෙන්නේ මෙතන මොකද්ද ලොකු ධන 3 ලොකුයි එහෙනම් කට අරින්න ඕන කොහටද ආන්නේ
ධන තුන පැත්තට. ඍණ 4ද ලොකු 8ද ලොකු ඍණ 8ද පුතේ ඍණ 4 මේ තියෙනවා. ඍණ 8 මෙහෙන් තියෙන්නේ තව ටිකක්. මෙන්න මේ හරියෙන් ඍණ 8 තියෙන්නේ. ඍණ 8ට වඩා එතකොට දකුණු අත පැත්තේ තියෙන එක ලොකුයි ඍණ 4. අන්න ඍණ 4 ලොකුයි. ඍණ 3ද ලොකු. ඍණ 3ද ලොකු. ධන 11ද ලොකු. ඍණ 3 මෙන්න. ධන 11 මෙන්න. මොකද්ද ලොකු? දකුණු අත පැත්තේ තියෙන එක ලොකුයි. ධන 11 ලොකුයි. මේ ධන 11 ලකුණක් නේ නැත්නම් ධන. මේක පුතේ ධන 4ද ධන 3ද ලොකු. ධන 4 මෙන්න. ධන 3 මෙන්න. දකුණු අත පැත්තේ තියෙන මොකද්ද? ධන 4. එහෙනම් ධන 4 ලොකුයි. 25 ඍණ 30. 25 ඍණ 30. 25ද ලොකු ඍණ 30ද? 25 තියෙන්නේ පුතේ මේ පැත්තේ. කොහේ යන්නද? තව දික් කරන්න. ඍණ 30 තියෙන්නේ මේ පැත්තේ. ඍණ 30 මේ පැත්තේ. එතකොට 25 නේද ලොකු? ධන 25 ලොකුයි. ඍණ 40ද ලොකු? ඍණ 35ද ලොකු? ඍණ 40 මෙහෙටම යනවා. කොහෙට? මෙහෙට යනවා. ඊට වඩා මෙහෙන් තමයි ඍණ 40 අර පැත්තේ තියෙන්නේ. ඍණ 30 තියෙන්නේ මේ පැත්තෙන් ටිකක්. කොහොම හරි දකුණු අත පැත්තට වෙන්නේ. ඍණ. එතකොට ඍණ 30 තමයි ඍණ 35 තමයි ලොකු වෙන්නේ. හැමෝගෙම හරියන්න ඕන ඔක්කොම ටික. මේක නොතේරුණ තරම් හරි සර්. අහන්න පුතේ. හරි සර්. හරි. තව එක ප්‍රශ්නයක් කියන්න පුතේ. තව එක ප්‍රශ්නයක්. සර් ඔව්ද? මම මයික් ඔන් කරාම සින්දුවක් ඇහෙනවද නෑනේ? නෑ නෑ. කවන්නේ නෑ. හරි. ඇයි සින්දුවක් ඇහෙන්න ඕන? නෑ නෑ සර්. අල්ලපු ගෙදර සින්දුව දාලා එහෙමද? ඔන්න කොහොම හරි පුතේ. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඍණ 3 හා ධන 6 අතර ඇති. ඍණ 3 හා ධන 6 අතර ඇති. ඍණ 3 හා ධන 6 අතර ඇති. නිකිල පහක් ලියන්න. ඍණ 3 හා ධන 6 අතර ඇති. නිකිල පහක් ලියන්න. ඒක විතරයිද සර්? ඔච්චරයි ප්‍රශ්නේ ඉච්චරයි. නිකිල පහක් ලියන්න. ආපු ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න ආපු කියන්න පොඩ්ඩක් සර්. ඍණ 3 හා ධන 6 අතර ඇති. ඍණ 3 හා ධන 6 අතර ඇති නිකිල පහක් ලියන්න. නිකිල පහක් ලියන්න. හරි ඉවරයි නේ? ඔව්. ප්‍රශ්න ලියුවා එහෙම උත්තරේ දඩස් ගාලා ලියාගෙන යන්න තියෙන්නේ නේ. ලේසි. ඍණ 3ක් ධන 6ක් අතර තියෙන නිකිල මේ තියෙන්නේ පුතේ. ඕන තරම් ලියන්න පුළුවන්. ඕන තරම් දැන් මේ ටික ලියන්න පුළුවන්. මොනවද? ඍණ 2 නිකිල, ඍණ 1 නිකිල, බිංදුව නිකිල, 1 නිකිල, 2 නිකිල, 3 නිකිල, 4 නිකිල, 5 නිකිල. මේ ටික පුතේ නිකිල. 5යි යන්නේ කිව්වේ ඔන්න මම ලියුවා. ඔයාලා මේ ටික ලියලා තියෙන්න ඕනේ. මේ 5ක් ලියුවා හරි. නිකිල තමයි මේ පූර්ණ සංඛ්‍යා බිංදුව දැක්ලුව ධන හෝරින පූර්ණ සංඛ්‍යාවලට නිකිල කියලා කියනවා. හරි. ඔන්න 7 පන්තිය. දැන් යන් 8 පන්තිය. ලියන්න මාතෘකාව. සංඛ්‍යා රේඛාව මත භාග හා දශම නිරූපණය. ලියන්න පුතේ සංඛ්‍යා රේඛාව මත
මත භාග හා දශම නිරූපණය භාග හා දශම නිරූපණය පුතේ සංඛ්‍යා රේඛාවක භාග හා දශම නිරූපණය මාතෘකාව ලියන්න. වීඩියෝ එක ගෲප් එකට දානවද? ගෲප් එකට වීඩියෝ එක දාන්න හැබැයි අද නෙමෙයි පුතේ. අද YouTube එකට දෙන්න විදියක් නැහැ. ඒක නිසා වීඩියෝ එක අප්ලෝඩ් කරලා YouTube එකට ඔයාලට මම link එක එවන්නම්. දවසක් ගත වෙනවා. හොඳද? දැන් එක සැරේට එක දාන්න බෑ. ටික කාලයක් යනවා. ඒක නිසා හෙට වගේ වීඩියෝ එක එවන්න පුළුවන්. සංඛ්‍යා රේඛාව මත භාග හා දශම නිරූපණය. පුතේ සංඛ්‍යා රේඛාවක භාගයි දශමයි නිරූපණය කරන්න නම් අපි සංඛ්‍යා රේඛාව කොටස් කරගන්න ඕන. ඒක නිකන් සංඛ්‍යා රේඛාව කොටස් කරාම ඔයාලගේ අඩි රූල නැත්තම් විහිද චතුරස්‍රයේ ඔය සෙන්ටිමීටර පැත්තේ පුතේ වෙන් කරලා තියෙන කෑලි කෑලි වලට ඒ වගේ. ඔයාලා අඩි රූල දැකලා ඇති බිඳුව තියෙනවා එක තියෙනවා දෙක තියෙනවා සෙන්ටිමීටර වල මෙව තුන තියෙනවා මේ අතරේ පුතේ මේක කෑලි 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 වෙන් කරලා තියෙනවා. මේව පොඩි පොඩි ඒවට. ඔන්න ඔය වගේ තමයි පුතේ සංඛ්‍යා රේඛාවත් වෙන් කරන්න පුළුවන් කොටස් වලට. දැන් භාග දශම නිරූපණය කරන්න කිව්වොත් අපි මේ සංඛ්‍යා රේඛාව එහෙම වෙන් කරන්න ඕන. කොහොමද? ඉස්සෙල්ලම 1 2 3 4 5 කියලා වෙන් කරගන්න. මේ පැත්ත පුතේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. මේවා ලස්සනට මේ කොටු දෙක දෙක නම් දෙක දෙක එකමාර එකමාර නම් එකමාරෙන් එකමාරට ඔහොම වෙන් කරලා තියෙන්න ඕන. හොඳේ. ඊට පස්සේ පුතේ මේ බිඳුවයි එකයි අතර නැත්නම් සෑම ඒකකයක් අතරම කොටස් 10කට වෙන් කරන්න පුළුවන්. අඩි රූල අරගෙන බලන්න එක වෙන් කරපු හැටි. මුලින්ම පුතේ මෙන්න මං හරි මැදින් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ පුතේ මේ පැත්ත වෙන කෑලි 4කට වෙන් කරනවා. 1 2 3 4. පේනවනේ යාළුවෝ. ඊළඟට මේ පැත්ත කෑලි 4කට වෙන් කරනවා. 1 2 3 4. අන්න පුතේ දැන් මේකේ බිඳුවයි එකයි අතර කොටස් 10කට කැඩෙනවා. ඒ වගේම හැමතැනම පුළුවන් එහෙම. හරි මැදින් ගහගත්තා. මේ පැත්ත 4කට කැඩෙනවා. 1 2 3 4යි. මේ පැත්ත 1 2 3 4යි. ඒතර 1 2 රේඛා දෙක හැරුණා මැද තියෙනවා 9ක්. තව ඊගල් 9ක්. මේකත් පුතේ පුළුවන්. 1 2 3 4යි 1 2 3 4යි 1 2 3 4යි 1 2 3 4යි මේ පැත්ත 1 2 3 4යි 1 2 3 4යි මේ පැත්තට එහෙම ගන්නවා 1 2 3 4යි 1 2 3 4යි මේ පැත්ත මැදින් ගහුව එකක් 1 2 3 4යි 1 2 3 4යි මැදින් ගහුව එකක් 1 2 3 4යි 1 2 3 4යි මැදින් ගහුව එකක් 1 2 3 4යි 1 2 3 4යි කොහොම පුතේ සංඛ්‍යා රේඛාව ඇඳ ගන්න පුළුවන් අපිට දශම භාග නිරූපණය කරන්න ඕන නම් කොහොම කොටස් 10කට හැම ඒකකයක්ම කොටස් 10කට වෙන් කරන්න ඕන. දැන් පුතේ අපිට මේකේ කලින් තිබුණේ 1 2 3 4 5 විතරයි නම් කරන්න වෙන් කරගන්න පුළුවන් වෙලා තිබුණේ. දැන් පුළුවන් අපිට 1.2 2.3 3.5 8.4 ඕවත් නම් කරන්න පුළුවන්. නැත්නම් 1යි භාගෙ 1යි 2කින් 1 3යි 5කින් 1 කොහොම වෙන් කරන්න පුළුවන්. සර් ඕක ඇඳ ගන්නද? එපා දැන් මේක පොඩ්ඩක් ඉන්න හොඳේ. කොහොමද පුතේ වෙන් කරන්නේ? දැන් අපිට කිව්වොත් මගේ පැටව මේ සංඛ්‍යා රේඛාවේ 2.3 නිරූපණය කරන්න කියලා. 2.3 නිරූපණය කරන්න. ධන 2.3.
ධන 2.3 නිරූපණය කරන්න කිව්වොත් මෙන්න පුතේ බිඳුව මෙන්න 1 මෙන්න 2 2.3 නේ දෙකේ ඉර මෙන්න 2 ඊට පස්සේ පුතේ 2.3 නම් අපි මේක 2. කොටස් 10කට බෙදලා තියෙනෝනේ ඊට පස්සේ 2.3 නම් තව ඉරි කෑලි 3ක් ගණන් කරන්න 1 2 3 මෙන්න මෙතන තමයි 2.3 තියෙන්නේ දැන් පුතේ ඍණ 1.5 ලකුණු කරන්න කිව්වෝ ඍණ මෙන්න පුතේ ඍණ 1 ඒකට අදාළ ඉර මෙන්න 1.5 නේ චූටි ඉරි කෑලි 5ක් ගණන් කරන්න 1 2 3 4 5යි අර මැදින් ගහපු ඉර මේක තමයි දෙන්නේ පුතේ 1.5 ඍණ 1.5 ඍණ 2.7 පුතේ ඍණනේ ඍණ තියෙන්නේ අපේ වම් අත පැත්තේ මෙහි 2.7 මෙන්න පුතේ 2 ඊට පස්සේ ඉරි කෑලි 7ක් ගණන් කරන්න චූටි ඒවා 1 2 3 4 5යි 6යි 7යි ආන්න 2.7 ඍණ 2.7 ඔහොම පුළුවන් අපිට සංඛ්‍යා රේඛාවක දශම නිරූපණය කරන්න. හරි. තව එකක් කියා දෙන්නම්. 3.5 නිරූපණය කරන්න කිව්වොත් 3.5 කියලා කියන්නේ ධන 3.5 නේ. ඒක ලකුණක් දාලා නැත්තේ. එහෙනම් ධන 3.5 බිංදුව 1 2 3 3.5 3යි 4යි මැද තමයි පුතේ 3.5 තියෙන්නේ. 3 ඉඳන් මෙන්න 3 3.1 3.2 3.3 3.4 3.5 ආන්න 3.5 එයාට පැහැදිලි ඇතිනේ. දැන් මගේ සංඛ්‍යා රේඛාව හරියට මිරිපෙන්නේ නැතුව ඇති ඔයාලට. ඔයාලා දුර නිසා. එතකොට ඒ කොහොම වුණත් දැන් වාත්තලට එහෙම යනකොට ටිකක් දුරයි පේනවා අඩු වෙනවා. කොහොම වුණත් පුතේ සංඛ්‍යා රේඛාවේ තියෙන්නේ මේ ඉරි කැටි ගහලා තියෙන්නේ ඔයාලගේ අඩි රූලේ නැත්නම් විහිිත චතුරස්‍රයේ රේඛා ගහපු විදියට සෙන්ටිමීටර් 4 මිලිමීටර් ගහලා තියෙන්නේ. අන්න ඒ විදියට තමයි සංඛ්‍යා රේඛාව ඇඳගන්නේ. හරි. ලියන්න පුතේ මේව ප්‍රශ්නයක් ලියන්න. ඕක ලියාගන්න ඇඳගන්න පාද. ඇඳගන්න. ප්‍රශ්නයක් නෙවෙයි. සෝරි. මෙහෙම ලියාගන්න. සංඛ්‍යා රේඛාවක ඡේදයක් විදියට ලියනොත් සංඛ්‍යා රේඛාවක අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර සංඛ්‍යා රේඛාවක අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර කොටස් 10කට වෙන් කළ හැක. අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර කොටස් 10කට වෙන් කළ හැක. 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 ඒ ඇසුරින් පහත ආකාරයට ඒ ඇසුරින් පහත ආකාරයට සංඛ්‍යා රේඛාව මත ඒ ඇසුරින් පහත ආකාරයට සංඛ්‍යා රේඛාව මත දශම නිරූපණය කරයි. සංඛ්‍යා රේඛාව මත
දශම නිරූපණය කරයි. සංඛ්‍යා රේඛාව මත දශම නිරූපණය කරයි. සංඛ්‍යා රේඛාව මත දශම නිරූපණය කරයි. හරි උදේ. මෙන්න ඇඳ ගන්න සංඛ්‍යා රේඛාව. ඇඳගෙන මේ විදියට වෙන් කර ගන්න ඔයාලා. වෙන් කරලා මෙන්න මේ සංඛ්‍යා ටික නිරූපණය කරන හැටි මෙහෙම ලියා ගන්න බෝඩ් එකේ තියෙන සියලු දේවල්. ලස්සනට තියෙන්න ඕනේ සංඛ්‍යා රේඛාව හරියට ඇඳලා තියෙන්න ඕනේ. මේ විදිහට කොටස් වෙන් කරලා තියෙන්න ඕනේ. මොකද ඔයාලට 11 වසරට යද්දි මේක ගොඩාක් වැදගත් වෙනවා වෙන් කර ගන්න දැනගන්න ඕනේ. ප්‍රස්ථාර පාඩම මෙහෙම කරද්දි සමහරලාට අයියා අක්කලටත් බෑ 3.2 හොයා ගන්න දැන් 3.75 හොයා ගන්න දැන් ඒ 8 වසරේ බැරි වුණාම ඇඳලා ඉවරයි. ඇඳලා අර ටික ලකුණු කරන්නත් ඕනේ. ලකුණු කරා සර්. හා හොඳයි. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි. හරි. එහෙනම් අපි යමු. නෑ සර්.
හරි. ඉවරයි නේද හැමෝම? දැන් නෑ සර්. කවිලිෂ කල්ලාර නම් ඉවරයි. නුවණිත් ඉවරයි වාගේ නිසා. ඉවරයි සර්. ඉවරයි සර්. චුට්ටක් ඉන්න පුතේ සමහර දරුවෝ ඉන්නවනේ අර ලස්සනේ ඉතින් වැඩ කරන. දැන් අකුරු හුරු නැති අය ඉන්නවා. Finish ඉවරයි සර්. ඔලිවර් උනාට අපි ඉවර නෑනේ. සර් ඒකට අකුරු වලට ලක්ෂණ නැතුව ලියන්න. ඔව් මයික් ඔන් කර කර ඉන්න නැතුව ලියන්න. අර කිව්වත් අපි. ඔය කියනකම් මෙහෙදි. ඇයි නැත්නම් මතක නැtei? හරි. ලියලා ඉවරයි. දැන් එතකොට කොහොම පුතේ අපිට දශම සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න පුළුවන්. දැන් මෙතනින් ඉස්සරහට ඔයාලට දශම සංඛ්‍යාවක් නිරූපණය කරන්න කිව්වොත් දැන් මේ මුළු සංඛ්‍යා රේඛාවම මෙහෙම වෙන් කරන්න ඕනේ නෑ. ඔයාලට වෙන් කරන්න ඕනි වෙන්නේ දැන් අපි හිතමු පුතේ 2.3 නිරූපණය කරන්න ඕන කියලා. මේ ටිකේ කොහොම වෙන් කරන්නේ? 2යි 3යි අතර විතරක් වෙන් කරාම ඇති. 2යි 3යි විතරක් ඒ අතරේ විතරක් වෙන් කරාම ඇති. හොඳේ. අපි හිතමු ඔන්න සර් සවුන්ඩ් එක අඩුයි ඇහෙනවා අඩුයි. එනවාද අපිට හොඳට? අපිටත් හොඳට ඇහෙනවා සර්. සර් හොඳට ඇහෙනවා. ඔව්. ඔයාගේ කනේ ප්‍රශ්නයක් සර් කන් ඇඳක් අරගෙන ටුටක් කන පාද ගන්න කියන්නේ සර්. අනේ රශ්මික මේ සද්ද නැතුව ඉන්නවා හරියා. හරි. මේක නුතුවාලි මෙතන. පලියකුත් ආවන්න ඕනේ සර් මෙතන. බන්ති අතර. ඒකනේ. දැන් මේ රණ්ඩු වෙන්න පුළුවන්. තව ටික දවසකින් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ. ඔයාට කොහොමද අපේ සතිය විතර ඉස්කෝලේ පටන් ගන්නේ? එතකොට ආවම ගන්න සර්. සර් අපිට පටන් ගන්න නෑ දැම්ම. සර් මං ගෝ ගෙනත් ඔය දාන්න. ඔව් සර් ඔන්න දාන්න. සර් උගන්නන්නකෝ දැන්. ඔව්. හරි. දැන් එතකොට දැන් ඔය රණ්ඩු වෙන ආයෙ නැති වෙයි. ඊට තව සතියකින් පස්සේ යනකොට ඔයාට රණ්ඩු වෙන ඕතර යාළුවෝ එකතු වෙනවනේ. ඒක නිසා දැන් රණ්ඩු වෙන්න එපා. හොඳේ? මේ මුළු සමාජයම බලාගෙන ලංකාවට වෙනවනේ ඒක නිසා. හරි. ඔන්න දැන් පුතේ අතවයි ඉවර ගන්න. හරි. 5.3 සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කිව්වා කියලා. එතකොට පුතේ 1 බිංදුව 1 2 3 4 5 6 ඔය විදිහට සංඛ්‍යා රේඛාව අපි ඇඳගෙන අපි මේක වෙන් කරන්න ඕන පුතේ මෙතන විතරයි කොටස් වලට 5.3නේ. එහෙනම් පුතේ 5යි 6යි අතරේ දශම ස්ථාන 10කට වෙන් කරගන්න ඕන. මැදින් ගැහුවා ඉරක් 1යි 2යි 3යි 4යි මේකත් 1යි 2යි 3යි 4යි 5.3නේ. මෙන්න පුතේ 5 දශම 1 2 3 මෙන්න මෙතන ලකුණු කරන්න පුළුවන්. මෙතන ලකුණු කරන්න පුළුවන්. දැන් ඊළඟ කාරණාව තමයි අපිට සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න කිව්වොත් මම වගේ මේ ඊතල ගහලා ආයෙ ලකුණු කරන්න එපා. හොඳේ? එතකොට සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා ලකුණු කරන්න පුතේ එතනින් හිතක් තියලා. ඒ සංඛ්‍යා රේඛාව දැන් මෙහෙමනම් පුතේ මෙන්න මේක උඩ මෙහෙම මාක් එකක් හිතක් තමයි තියන්නේ. හිතක් තමයි තියන්නේ. දැන් මෙතන මම අර ඔයාලට පේන්නේ නැති නිසා ඊතලයක් දැම්මා. දැන් මෙතනින් පස්සේ ඔයාලා තිතක් තියලා තමයි සලකුණු කරන්නේ. තරුවක් දාලා මෙහෙම ලියාගන්න. තරුවක් දාලා මෙහෙම ලියාගන්න. සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කරනු ලබන්නේ සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කරනු ලබන්නේ
සංඛ්‍යා ලකුණු කරනු ලබන්නේ සංඛ්‍යා ලකුණු කරනු ලබන්නේ එම ස්ථානයේ යා ලකුණු කරනු ලබන්නේ එම ස්ථානයේ තිතක් තැබීම මගිනි 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 දැන් පුතේ ඔයාලා ප්‍රශ්නයක් ලියන්න තිතක් තැබීම මගිනි ප්‍රශ්නයක් ලියන්න පහත දී ඇති දශම සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න පහත දී ඇති දශම සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න 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 ඔන්න පුතේ ඔයාලා හැමෝම මෙන්න මේ සංඛ්‍යා හතර සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඒක මත ලකුණු කරන්න බලන්න ලකුණු කරලා මට පෙන්නන්නකො පොත ඔය සංඛ්‍යා ටික ලකුණු කරලා මට පොත පෙන්නන්න බලන්න. සර් පොඩ්ඩක් අයිමක් කියන්න. පහත දී ඇති සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කර මට පොත පෙන්නන්න. මේක දෙන්න. මොකක්ද දන්න? එහෙම කියන්නේ භාෂාව හරියට කියන්න. සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න එච්චරයි. දෙසන්තු මයික් එක ඔන් වෙනවා.
Sir. පොත පෙන්නන්න ඕන වීඩියෝ එක ඔන් කරලා හැමෝම එක රේඛාවක් මත ඇඳලා කවන්න යන සර්. ඒ පුතේ එක රේඛාවක් මත ඔව් එකයි ඔක්කොටම එක එක වදින්න එපා හොඳ එකම රේඛාවෙන් ලකුණු කරන්න සර් ඔව් බින්දුව තියලා ඊතලයක් ගහලා පෙන්නුවට කමක් නැද්ද මේක කියලා? එහෙම පෙන්නුවට කමන්නේ නැහැ පෙන්නුවේ නැතත් කමන්නේ නැහැ පුතේ තිත දිව්වන් ඇති හොඳේ එතකොට මම දීපු ටික ලකුණු කරලා තිත තියාගෙන ගියාමත් ඇති එහෙම ඊතලයක් ගහන්න ඕනෙම නැහැ ගැහුවට වැරද්දකුත් නැහැ ඉතින් අන්දලි ඉවරයි සර්. තිත් තමයි පේන්නේ නැත්තේ නේ නෝනි ඉවරයි සර්. හරි නෝනි පේන්නේ නැත්නම් අපිට ලං කරන් චුට්ටක් සර් ඔව් පුතේ සර් ඔව් සර් කැම් එකක් නෑ සර්. කම්පියුටරෙන් ඉන්නේ. නැති අය කමන්නේ සර්ව ගන්න බෑනේ සර් වෙන ළමයෙක්නේ පේන්නේ. හරි පුතේ මෙන්න මේක තමයි පොත පෙන්නලා තියෙන්නේ හරි හරි ගන්න පුතේ හරි අපි බලමු මෙයාගේ කාගේද සයුරිලි Sayuri. Hari putih. Sayuri hari. Nanti. Bicara di mana? Ayo belajar karya di. Belajar ya saya foto pen. मेरे मित्र है कर लेती आते हैं अरे सर ओ कावी जपेन ना ಅದರಲ್ಲಿ सर ओ කියන්න को ඒක වෙන් කරලා නැහැ නේ කවීෂ सर ओ सर मुझे भी सुसेगा हाँ ඔන්න මෙන්න විකාරකට කවුද මේ පුතේ අපට පොත උඩට කරන්න බැට මට හරියට පේන්නේ නැහැ චුට්ටක් උඩ කරන්න මෙයා කවුද හරි දැන් පුතේ ඔයාලට පොත් තියන්න පොඩ්ඩක් ඔයාගේ පේන්නේ නැහැ පුතේ මොකක් හරි එළිය වෙනස් වුණානේ පුතේ ඔයා වෙන් කළා නෑ නේද චුටි ටික ඇලි ගහලා වෙන් කළා නෑ නේ හැම එකම අනේ පැත්ත ඔයා පෙන්න විදියට පේන්නේ නෑ හොඳේ ඔයා පුතේ මට ෆොටෝ එකක් ගහලා දෙසින්දි ෆොටෝ එකක් ගහලා එවන්න පස්සේ පන්ති වුණා බැට ඔක පොඩ්ඩක් බලන්න ඕන මට ආයි සරයක් බෝධිනී ගියාද බෝධිනී හරි හරි අපි එනන් දැන් යන් ආයි පාඩමට චුට්ටක් බලන් ඉන්න මම මේ කියන අඩුපාඩු ටික හදාගන්න අනිත් අයගේ අපි බලමු අද අනිවාර්යයෙන් මට ඔයාලගේ
ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. මම මේ දැන් කිව්වේ කොහොමද? මේක WhatsApp එකක් එවන්න ඕනේ හැමෝම ෆොටෝ එකක් ගහලා ඒ සංඛ්‍යා රේඛාව විතරක්. හොඳේ. ඔක්කොම වැඩ නෙමෙයි. ඒක විතරක් එවන්න ඕනේ. හොඳේ. ඔයාලගේ පුංචි පුංචි අඩුපාඩු ටිකක් මම දැක්කේ. ඒක හරියටම හරි විදිහට බලා ගන්න එවන්න ඕනේ. සංඛ්‍යා රේඛාව ඇඳම පුතේ මේ බිඳුව 1 2 3 මේ පැත්තට පහට යනකම් තියෙන්න ඕන 4 5 පාඩේ 6ට 6 ඔහොම තියෙන්න ඕන. මගේ බඩව එකම තුලින් තියෙන්න ඕන. කොටු දෙක දෙක නම් කොටු දෙක දෙක එක එක නම් එක එක. දැන් තනි රූල් පොත්වල දක්වා ඉන්නවනේ. එය පුතේ අඩි රූල තියලා සෙන්ටිමීටර් දෙක දෙක හරි අරගෙන ගානට වෙන් කර ගන්න ඕන. මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3. දැන් අපිට ඉස්සෙල්ලම 2.3 නේ. 2.3 තියෙන්නේ පුතේ 2යි 3යි අතරේනේ. 2.3 තියෙන්නේ. එහෙනම් පුතේ ඒක විතරක් මුලින්ම වෙන් කරගන්න. මැදින් ඉරක් ගහන්න. ඊට පස්සේ මේ පැත්ත 1යි 2යි 3යි 4යි. මේ පැත්ත 1යි 2යි 3යි 4යි. ඔහොම වෙන් කරගන්න. දැන් 2.3 තියෙන්නේ කොතනද? 2.1.2.3 මෙන්න මෙතනින් සංඛ්‍යා රේඛාව උඩම තිත තියන්න ඕන. දැන් සමහර අය මට පෙනිච්ච විදියට නම් සංඛ්‍යා රේඛාවට යටින් තමයි මෙහාටින් තමයි තිත තියලා තියෙන්නේ. තේරෙන්නේ ටික මම කියපේ. එහෙම නෙවෙයි සංඛ්‍යා රේඛාව උඩමයි මෙන්න මෙහෙම අර කැපෙන තැන මෙතන උඩමයි තිත තියන්නේ. එහෙමයි. ඊළඟට බලමු අපි 5.1. පුතේ 5.1 තියෙන්නේ 5යි 6යි මැදනේ. එතන වෙන් කරන්න. කල්ලාර මැදින් ගැහුව ඉරක් 1යි 2යි 3යි 4යි. මේ පැත්ත 1යි 2යි 3යි 4යි. මැදින් ගහලා දෙපැත්ත 4 4 ඉනි කැලි ගහන්න. ගානට සමාන දුරු. 5.1 නේ පුතේ. මෙන්න 5. මෙන්න 5. දශමයකනේ මේන් එක ඉරක්. දැන් උඩින් තිත තියන්න. ඊට පස්සේ පුතේ ඍණ 2.3. ඍණ 1 මෙන්න ඍණ 2 මෙන්න ඍණ 2.3 තියෙන්නේ පුතේ 2යි 3යි මැද 2.1 2.2 2.3 2.4 2.5 එහෙමනේ 3ක් වෙන්නේ. ඊට මෙතන තමයි වෙන් කරන්නේ. 1යි මැදින් ගැහුවා ඊට පස්සේ 1යි 2යි 3යි 4යි. මේ පැත්ත 1යි 2යි 3යි 4යි. පුතේ 2.3 නේ 2.2 2.1 2.2 2.3 ඊට පස්සේ පුතේ 0.3 මොන ඍණ 0.3 ඍණ පැත්ත තියෙන්නේ මෙහි 0.3 කියන්නේ 0යි 1යි මැද කොතන හරි එතකොට මොනේ මැදින් ගැහුව ඉර 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 0.3 නේ පුතේ 0.3 තියෙන්නේ මෙන්න බලන්න 0.1 0.2 ඕනද ඔහොම තිත තියන්න ඕන. පැහැදිලිනේ. ඔහොම පුතේ පුළුවන් අපිට දශම නිරූපණය කරන්න සංඛ්‍යා රේඛාවක. දැන් ඒ වගේම පුතේ භාග නිරූපණය කරන්න කොහොමද? භාග නිරූපණය කරන්නේ කොහොමද? ඔයාලට පෙන්නුවට සමහර අයගේ පොත් පැහැදිලි මදි ඔයාලා පේන්නේ. දැන් මගේ එක පේන වගේ වෙන්නේ නැති ඔයාලටත් පේනවා ඇත්තේ. හරි. ඉරි චූටි ළඟින් ළඟින් ඔක ගහන්න වෙන්නේ. ඒක නිසා මගේ පැටව පැහැදිලි ෆොටෝ එකක් ගහලා එවන්න මට. ඒකෝර මම බලන්නම් කාගෙද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් පුතේ භාග නිරූපණය කරන්න කිව්වොත් මෙන්න මෙහෙම 3යි භාගය අපිට සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න කිව්වොත් පුතේ සංඛ්‍යා රේඛාව මෙහෙම ඇඳලා 0 1 2 3 4 5 මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 අනිවාර්යෙන් දෙපැත්තටම නැතත් එක පැත්තකට ඊතලයක් දාලා තියෙන්න ඕනේ. දැන් පුතේ අපිට 3මාරනේ 3යි භාගي. මෙන්න පුතේ 3 භාගي. ඒ වෙලාවට නම් පුතේ එහෙම වෙන් කරන්න ඕනේ නැහැ ගොඩාරියක්. මෙන්න තියෙන්නේ මේ යට තියෙන හරයේ තියෙන කොටස් ගන්නට වෙන් කරාම ඇති. දැන් හරයේ තියෙන්නේ 2යිනේ. එහෙනම් පුතේ 3යි 4යි අතරේ කොටස් දෙකකට වෙන් කරාම එන්නේ. එතකොට මේන්න මෙතන තමයි 3යි භාගය ලකුණු කරන්නේ. ඒ තමයි 3යි භාගය.
3යි 2කින් 1 අපි හිතමු කල්හාර ඊළඟ එක 4යි නේ සෝරි 2යි 4න් 3 කියලා 2යි 4න් 3 දැන් එතකොට 2යි 4න් 3 එතකොට 2යි 4න් 3 තියෙන්නේ 2යි 3යි මැද 2යි 3යි මැද 2යි 3යි මැද තමයි 2යි 4න් 3 එතකොට මේ කොටස් කීයකට වෙන් කරන්න ඕනද මෙන්න මේ ගානට තමයි වෙන් කරන්නේ කොටස් 4කට වෙන් කරගන්න කොටු පොතේනේ පුතේ කොටු පොතේ කොටස් 4කට වෙන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම හරි මැදින් ඉරක් ගැහුවා 2යි 3යි මැද හරි මැද මේ පැත්ත එක කෑල්ලකටයි මේ පැත්ත එක කෑල්ලකටයි ගැලුවා දැන් පුතේ කෑලි 4ක් තියෙනවනේ 2යි 3යි මැද දැන් ලකුණු කරන්න 2යි 4න් 3 2යි තව 3ක් කෑලි 3ක් මෙතන තමයි පුතේ තියෙන්නේ 2යි 4න් 3 ඊළඟ එක බලන්න ඍණ 3යි දශම ඍණ 3යි 5න් 2 ඍණ 3යි 5න් 2 පුතේ ඍණ 3යි 5න් 2 තියෙන්නේ ඍණ 3යි 4යි මැද ඍණ 3යි 5න් 2 කියන්නේ ඍණ 3 පහු කරන් ගිහිල්ලානේ පුතේ මේ පැත්තට ඒ නිසා ඍණ 3යි 4යි මැද තියෙන්න ඕනේ දැන් ලකුණු කරන්නේ කොහොමද මෙන්න මේ යට තියෙන ගානට ඒ ටික වෙන් කරන්න කෑලි 5කට ඍණ 3යි 4යි මැද කෑලි 5කට බලන්න 1යි කෑලි 5කට වෙන් කරන්න ඕන නම් ඉරි 4යි ගහන්න ඕන ඉරි 4යි 2යි 3යි 4යි දැන් පුතේ කෑලි 5කට වෙන් වෙලා 1යි 2යි 3යි 4යි 5කට වෙන් වෙලා දැන් පුතේ ඍණ 3යි 5න් 2නේ ඍණ 3යි 5න් 2 මෙන්න පුතේ ඍණ 3 5න් 2ක් කෑලි 5න් 2ක් 1යි 2යි මේන්න මෙතන තමයි ඍණ 3යි 5න් 2 ඍණ 3යි 5න් 2 හරි තව එකක් කියා දෙන්නම් 6න් 5 පුතේ දැන් මේක ඉස්සරහා මිශ්‍ර සංඛ්‍යාවක් නෙවෙයිනේ මේ භාගයක්මයි තියෙන්නේ. කියන 6න් 5 විතරයි. මොන 6න් 5ද? ඍණ 6න් 5. එතකොට මොකද? ඍණ 6න් 5 නම් ලකුණු කරන්න තියෙන්නේ පුතේ. ඒ ඍණ 6න් 5 තියෙන්නේ 0යි 1යි අතරේ. 0යි ඍණ 1යි අතරේ තියෙන්නේ. 1.9 නම් මෙතන 2.9 නම් මෙතන 3.9 නම් මෙතන මොකුත් නැහැ 1 2 3 එහෙනම් පුතේ 0යි ඍණ 1 අතරේ කෑලි 6කට බෙදන්න ඕන. ඒ කියන්නේ ඉරි කෑලි 5යි ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6න් 5 1 2 3 4 5 මේන 6න් 5 ඍණ 6න් 5 ඔහොම පුළුවන් සංඛ්‍යා රේඛාවක් මත අපිට සංඛ්‍යා ලකුණු කරන්න භාග ලියන්න පුතේ මෙහෙම තරුවක් දාලා ලියන්න තරුවක් දාලා මෙහෙම ලියාගන්න සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා රේඛාවක් මත संख्या रेखाවක් මත භාගයක් සලකුණු කිරීමේදී සංඛ්‍යා රේඛාවක් මත භාගයක් සලකුණු කිරීමේදී සංඛ්‍යා රේඛාවක් මත භාගයක් සලකුණු කිරීමේදී භාගයක් සලකුණු කිරීමේදී එහි හරයේ ඇති සංඛ්‍යාවට හරයේ යට තියෙන සංඛ්‍යාවට
හරයේ ඇති සංඛ්‍යාවට හරයේ ඇති සංඛ්‍යාවට ගැළපෙන ලෙස හරයේ ඇති සංඛ්‍යාවට ගැළපෙන ලෙස හරයේ ඇති සංඛ්‍යාවට ගැළපෙන ලෙස ඒකකයක් හරයේ ඇති සංඛ්‍යාවට ගැළපෙන ලෙස ඒකකයක් කොටස් කළ යුතුය ඒකකයක් කොටස් කළ යුතුය ඒකකයක් කොටස් කළ යුතුය ඒකකයක් කොටස් කළ යුතුය හරි පුතේ ඒකකයක් කොටස් කළ යුතුය කියලා ලියලා ඉවර කළා මේ පුතේ බෝඩ් එකේ තියෙන උදාහරණ ගාන ලියා ගන්න හැමෝම ඔය භාග ටික උඩින් ලියා ගන්න ඊට පස්සේ සංඛ්‍යා රේඛාව ඇඳලා ඔය විදිහට එක් කොටස් එක විදිහට වෙන් කරලා තියෙන්නේ හොඳද හරි පුතේ ඉවරලා ඉවරයි කියන්නේ හරි සර්. හරි රශ්මික ඉවරයි විනාඩියක් දෙන්න සර්. ඔය විනාඩිය නිකන් මුල් බෑපු විනාඩියක් වගේ නේ කොයි වෙලාවෙ ඒක ජීවිතේට යන්නේ නැහැ සර්. කොයි වෙලාවෙවත් විනාඩියක් තමයි ඕක හරි සර් අපේ විනාඩිය ඉවරයි. සර්. අනිත් දරේ රශ්මියෙන් අහන්න ඕනේ වැඩේ දීපු ගමන්ම ඉවරද කියලා. එතකොට විනාඩියයි යන්නේ ඊට පස්සේ නම් කරන්න වැඩේ. හරි සර්. හරි.
එතකොට ඉතින්දී ඔය විදියට පුළුවන් අපිට භාග සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. හරි. දැන් අභ්‍යාස කරන්න ඕනේ. එතකොට ඒ අභ්‍යාස කරාම තව දුරටත් මේව දියුණු පමුණු වෙනවා. ඊළඟ මාතෘකාව පුතේ වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය. ලියන්න පුතේ ඊළඟ මාතෘකාව. වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය. වීජීය පදයක් අඩංගු අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය. පුතේ අපිට අසමානතා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න තියෙනවා. දැන් අසමානතාවයක් කියලා කියන්නේ මෙන්න මේකට පුතේ x විශාලයි 5 මේ වගේ එකක් නිරූපණය කරන්න කියන සංඛ්‍යා රේඛාව. x වල අගය 5ට වඩා විශාලයි. කට ඇරලා තියෙන x පැත්තනේ. ඒක නිසා. දැන් එහෙම අපි මේකෙදී මෙන්න මේ වගේ සලකුණු වර්ග කිහිපයක් සලකුණු. මේ සලකුණ ගැන දැනගන්න ඕන. මේ සලකුණ මොකක්ද? මේ සලකුණ මොකක්ද? මේ සලකුණ මොකක්ද කියලා දැනගන්න ඕන. ඊට පස්සේ අපි සංඛ්‍යා රේඛාව ලකුණු කරන හැටි පෙන්නන්න. පුතේ. එතකොට මෙන්න මේකෙන් අදහස් කරන්නේ පුතේ මේ පැත්තේ තියෙන සංඛ්‍යාව මේ පැත්තේ තියෙන එකට වඩා ලොකුයි කියලා. මෙහි විශාලයි මෙහි කුඩා. ඒකනේ අදහස. අපි මේ වැඩේ කලුත් කරානේ. දැන් මේ සලකුණ දාද්දි පුතේ මෙහි තියෙන්නේ කුඩා එක. කුඩා සංඛ්‍යාව. මෙහි තියෙන්නේ විශාල සංඛ්‍යාව. මේ සලකුණ තියෙන වෙලාවට මෙහි පුතේ විශාල වෙන්නත් පුළුවන්. විශාල වෙන්නත් පුළුවන්. කට ඇරලා තියෙනෝනේ. යටින් මේ සමාන ලකුණ මේකට කියන්නේ පුතේ. විශාල හෝ සමාන. විශාල වෙන්නත් පුළුවන් මෙහි තියෙන එක. මෙහි තියෙන එකට සමාන වෙන්නත් පුළුවන්. පුතේ. එතකොට මෙහෙට එන්නේ කුඩා හෝ සමාන. කුඩා හෝ සමාන. මේ භාවිත කරන්නට කියා දෙන්න ඉස්සරහදී. හොඳයි. එතකොට මේ සලකුණෙන් කියන්නේ මෙහි තියෙන සංඛ්‍යාව කුඩා හෝ සමාන. කලින් තිබුණේ කුඩා විතරයි. දැන් යටි ඉරි කැලලක් තියෙන නිසා එකෙන් අදහස් කරන සමාන. පුතේ මේ පැත්තේ විශාල කට ඇරලා නෙමෙයි විශාල හෝ සමාන. මගේ බටව ඊළඟ කාරණාව තමයි අපි සංඛ්‍යා රේඛාවක කුඩා කියන වචනය සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න වුණොත් පුතේ මෙන්න මේව හිස් බෝලයක් විතරයි දාන්නේ. හිස් බෝලයක්. විශාල විතරක් වචනේ තියෙනවා නම් හිස් බෝලයක් විතරයි. විශාල තියෙනවා නම් හිස් බෝලයක් විතරයි. කුඩා තියෙනවා නම් හිස් බෝලයක් විතරයි. කුඩා හෝ සමාන කියන වචන දෙකම තියෙනවා නම් සමාන කැලලක් තියෙනවා නම් බෝලයක් විතරක් නෙමෙයි බෝලේ පාට කරන්නත් ඕන. බෝලේ පාට කරන්නත් ඕන. බෝලයක් විතරක් නෙවෙයි
සමාන කියන වචනේ තියෙනවා නම් බෝලේ පාට කරන්නත් ඕන. මෙතනක් තියෙනෝනේ සමාන බෝලයක් විතරක් දාලා හරියන්නේ නැහැ. බෝලේ පාට කරන්න ඕන. බෝලයක් විතරක් දාලා හරියන්නේ නැහැ. බෝලේ පාට කරන්න ඕන. හරි. ඔන්න ඔහොම සංකල්ප ටිකක් එක තමයි මේ අසමානතාවය සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්නේ. ඒක නිසා පුතේ මෙන්න මේක ලියලා ඔය මාතෘකාව යටතේ ලස්සනට රවුන්ඩ් කරගන්නකො. මේ බෝලත් ඇඳලා පාට කරන්න මේ විදිහට ලකුණු ටික දාලා ඔය විදිහට දෙපැත්තේ දාගෙන රවුන්ඩ් කරගන්න හැඩේ. ඊට පස්සේ අපි ගණන් හදමු. ඉවරයි. ඔන්න පුතේ. හරි. හරි සර්. හරි. දැන් පුතේ අපි මේ සලකුණු වලින් අසමානතා වලින් හැමතිස්සෙම හොයාගන්නේ පුතේ බීජීය පදයකට අදාළ වෙන විසඳුම්. බීජීය පදයකට අදාළ වෙන විසඳුම්. මොනවද පුතේ බීජීය පදයකට අදාළ වෙන විසඳුම් කියලා කියන්නේ? මෙන්න මෙහෙම අපිට කිව්වොත් x විශාලයි ධන 5 කියලා. මෙන්න මේක පුතේ අපිට සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න කියලා කිව්වොත් x විශාලයි ධන 5. මේක සංඛ්‍යා රේඛාව නිරූපණය කරන්න කිව්වොත් අන්න පුතේ මේ බීජීය පදයට අදාළ විසඳුම් තමයි සංඛ්‍යා රේඛාවේ නිරූපණය කරන්න. x වලට ගන්න පුළුවන් සංඛ්‍යා ටික. x වලට ගන්න පුළුවන් අගයන් ටික සංඛ්‍යා රේඛාවක නිරූපණය කරනවා. මෙහෙම. පුතේ සංඛ්‍යා රේඛාව මතකයි බිංදුව 1 2 3 4 5 6 7 ඍණ 1 ඍණ 2 ඔන්න ඕනේ පුතේ සංඛ්‍යා රේඛාව ඔහොමනේ. මේ x අක්ෂරට ගන්න පුළුවන් කියලා කියන්නේ මොනවද? ධන 5ට වඩා ලොකු වේවා. මම ඔයාලට කිව්වනේ අර බෝලයක් ඇඳ ගන්න කියලා. පුතේ මෙහෙම අසමානතාවයක් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කිව්වොත් බෝලය අඳින්න ඕන මෙන්න මේ ඉලක්කම ළඟ. මොන ඉලක්කමද? ධන 5 ළඟ බෝලය ඇඳ. පුතේ මෙහෙම තියෙනකොට බෝලය පාට කරනවද? මෙතන සමාන ලකුණ නැහැ නේද? බෝලය පාට කරන්නේ නැහැ. ඊට පස්සේ පුතේ අපි x ගණනේ කියන්නේ x වල පැත්ත මොකද්ද වෙලා තියෙන කට ඇරිලා නේ. x ලොකුයි කියන්නේ මොකේට වඩාද?
ධන පහට වඩා x ලොකුයි. අන්න පුතේ ධන පහට වඩා ලොකු ටික මේන්න මේ පැත්තේ තමයි තියෙන්නේ. දකුණු අත පැත්තේනේ හැමතිස්සෙම ලොකු ඒවා තියෙන්නේ. අන්න ලොකු ටික කොහොම අඳුරු කරලා පෙන්නන්න පුළුවන්. බෝලේ පාට කරලා නැහැ. බෝලෙට දකුණු අත පැත්තේ ඒව තමයි පුතේ x වලට ගන්න පුළුවන්. තව එකක් බලන්න. x කුඩායි ධන 2. මේක පුතේ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න කිව්වොත් 0 1 2 3 4 5 ඍණ 1 ඍණ 2 ඍණ 3 පුතේ බෝලේ දාන්නේ කොතනද බලන්න කීයද ධන 2 ළඟ ධන 2 ළඟ බෝලේ දැම්මා පාට කරනවද බෝලේ නෑ පාට කරන්නේ නෑ යටි ඉරක් නෑනේ ඒක නිසා පුතේ බෝලේ පාට කරන්නේ නෑ හරි බෝලේ පාට කරන්නේ නෑ එහෙනම් බෝලේ මොන පැත්තද අඳුරු කරන්නේ x වල පැත්ත කට වැහිලානේ තියෙන්නේ x පොඩි කියන්නේ දෙකට වඩා ආන්න මෙහි තමයි අඳුරු කරන්නේ අපේ වම් අත පැත්ත මෙන්න පුතේ මේ පැත්ත අඳුරු කරමු අපි මේ පැත්ත අඳුරු කරමු හරි එතකොට බෝලේ යන්න දෙක ළඟ බෝලෙට වම් අත පැත්ත ඇයි x පැත්ත කුඩායිලුනේ දෙකට වඩා කුඩායිල තියෙන්නේ කොහෙද පුතේ මෙහි ඔහොම පුළුවන් අපේ සංඛ්‍යා රේඛාවක් මත විජ්‍ය පද අඳුරු කරන්න හරි විජ්‍ය පද අඳුරු කරන්න දැන් ලියන්න පුතේ මෙහෙම තරුවක් දාලා ලියා ගන්න මේ විදිහට චුට්ටක් තරුවක් දාලා ලියා ගන්න අසමානතාවයක් මගින් අසමානතාවයක් මගින් අසමානතාවයක් මගින් අසමානතාවයක් මගින් දැන් පන්ති ඉවර කරන 3:00ට ඔව් දැන් පන්ති ඉවර කරන 3:00ට කිව්වට තව පොඩ්ඩක් පයින් වෙලා චුට්ටක් යන්න අසමානතාවයක් මගින් සෑම විටම වීජීය පදයක් සඳහා ගත හැකි වීජීය පදයක් සඳහා ගත හැකි සියලු විසඳුම් නිරූපණය කරයි වීජීය පදයක් සඳහා ගත හැකි සියලු විසඳුම් නිරූපණය කරයි අසමානතාවයක් මගින් වීජීය පදයක් සඳහා ගත හැකි සියලු විසඳුම් නිරූපණය කරයි මෙන්න පුතේ x අකුරට ගන්න පුළුවන් සියලු විසඳුම් ගන්න පුළුවන් හැම ඉලක්කමක්ම මෙන්න මේකේ නිරූපණය කරනවා හරි මේ තියෙන්නේ 5ට වඩා වැඩි ඒවා 5 ගන්න බෑ ඊට වඩා වැඩි ඕන තරම් තියෙනෝනේ x වලට ඒ ඕන එකක් ගන්න පුළුවන් අපි මේ ගණන් හදමු ආයි ලබන බදාද පන්තියේදී මම දවසක් දෙකක් ඔයාලට පේපර් පන්තිය කරන්න නැතුව බදාද පන්තියේ තියරි පන්තිය කරනවා හොඳේ මොකද අපි පාඩම් ටික ඉවර කරලා පේපර් ටිකක් වැඩිපුර කරමු දැන් මට පන්ති කට් වෙච්ච නිසා දවසක් දෙකක් ඒක නිසා පාඩම් ටික ඉක්මනට ඉවර කරලා ඊට පස්සේ අපි නැවත පේපර් සාකච්ඡා කරමු පේපර් 10ක් විතර ඔයාලත් එක්ක දැන් සාකච්ඡා කරලා තියෙන්නේ මේ වෙද්දි මේ පාඩම් ටිකක් ඉවර කරලා අපි පේපර් ටිකක් සාකච්ඡා කරමු පුතේ එතකොට ඉස්කෝලේට යනකොට ඔයාලට පාඩම් ටික ඉවරලා බොහෝ දුරට ගණිතේ යන්න පුළුවන් වෙයි පුතේ ඒ කාරණාවත් එක්ක මම අද ඔයාලගේ සමු ගන්න හදන්නේ ඊට අමතරව ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න තියෙන පුතේ මම මේ වෙද්දි 11 වසර සඳහා පාඨමාලාවක් ආරම්භ කරා එකක් ඒක දැන් ඉවර වුණා පටන් ගන්න ඒක අපි කරගෙන යනවා ඊට අමතරව පුතේ මේ මාසේ 20 සිට නැවත පාඨමාලාවක් දරුවන් කීප දෙනෙක්ගේ ඉල්ලීම පරිදි පටන් අර ගන්නවා ඔයාලගේ අයියලක්කල ඉන්නවනම් 11 වසරේ 10 වසරේ සියලුම විෂය නිර්දේශ ආවරණය කරගන්න කැමති අය විභාගෙට සූදානම් වෙන්නේ ඒකක් ගන්න ඕනයි කියලා හිතන අය අයියලක්කල ඉන්නවනම් දැන් පන්ති ගිහිල්ලා මුකුත් නොතේරෙන ගණන් අමාරුයි කියන අය ඉන්නවනම් සම්බන්ධ කරන්න පුතේ මාස 5ක් ඇතුළත යාළුවගේ සම්පූර්ණ සිලබස් එකම අවසන් කරලා දෙනවා මාස 5කින් ඒක නිසා ඔයාලගේ අයියලක්කල ඉන්නවනම් ඒකට සම්බන්ධ කරන්න පුළුවන් 10 11 පන්ති වල ඒකත් මතක් කරන ගමන් අදට පන්තිය ඉවර කරනවා හැමෝටම
ආයුබෝවන් සුබ දවසක් උත්සාහයි. සර් අපි පේපර් ගන්න ඕනද? සර් අපි පේපර් ගන්න ඕනද? අයබෝවන් සර්. පේපර් ඔව් සර්. පේපර් නෑ හොඳේ. ආයුබෝවන් අභ්‍යාස කරන්න ගෙදරලා දැන් කරු පාඩමේ අභ්‍යාස ගොඩාක් කරන්න පුළුවන්. අභ්‍යාස කරන්න. ආයුබෝවන් විසර්ණයි. ආයුබෝවන් විසර්ණයි.